අයිබෝන් සුබදෑසන. සුබදෑසන. බොහොම වාසනාවන්ත දවසක් වේවා උදා වුණු දවසක් කියලා අපි උදාසනින්ම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. අද සිකුරාදා දවස. සිකුරාදා නුගසවන කියන්නේ බොහොම ජීවිතයට අරුත්බර දේවල් ඔබට එකතු කරන දවසක්. ඉතින් ඒ බලාපොරොත්තුවෙන් ඒ විශ්වාසයෙන් අදත් පැය 3ක් ඔබ වෙනුවෙන් අපි වෙන් කළා තියෙනවා. අපිට එකතු වෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ කාලවකවානුවේදී බොහෝ දෙනා සැලකිලිමත් එදිනෙදා තොරතුරු පිළිබඳව විශේෂයෙන්ම දැන් අපිට එළියට යන්න පුළුවන්. ඒ වගේම අපි එළියට යනකොට අපිට ආරක්ෂිත වටපිටාවක් තියෙනවාද? ක්‍රමක්‍රමයෙන් ජීවිතය යථා තත්ත්වයට පත් වෙනවා. දේවල් ස්ථාවර වෙන්න පටන් ගන්න තිබෙනවා. අභියෝග ක්‍රමක්‍රමයෙන් ජය ගන්න කාලවකවානුවක ඔබට අද දවසේ ඉතාමත්ම වැදගත් වන තොරතුරු රසක් එක්රොක් කරගෙන අපි සූදානම් සිකුරාදා නුගසවන මෙසේ ඔබ වෙත ගෙන එන්න. අමන්ත දැන් සාමාන්‍යයෙන් අපි නොහිතා දේවල් කරනවා කියනවනේ. එහෙම නොහිතා දේවල් කරන කියන උදවියගේ දේවල් වලින් ඔයාලට රිදිලා තියෙනවද? ඔව් අනිවාර්යයෙන්. බලන්නද? එහෙම රිදලා කියන්නේ ඔබ ජීවත් වෙනවා කියන එක. අනිත් අය කරන කියන දේවල් වලින් රිදෙනවා නම් ඒක දැනෙනවා නම් ඒ වගේම තමන් නොහිතා කරන කියන දේවල් වලින් අනුන්ට රිදෙන බව දැනিলা තියෙනවද? ඒ කියන්නේ ඔබ මිනිසෙක් කියන එක. ඒ හින්දා මිනිසෙක් බව තේරුම් අරගන්න. හැබැයි පුළුවන් තරම් තමන් කරන කියන දේවල් වලින් අන් අයට හානි වෙන හිත රිදෙන දේවල් නොකර ඉන්න තරමට ජීවිතේ හරි ලස්සනයි. අනිත් ඔබ නිසා අනිත් අයගේ ජීවිතත් හරි ලස්සනට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒකත් උදාසනින්ම මතක තියාගන්න. හොඳයි. අපි කාලීන මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ පළවෙනි පැයේදී. ඔව්. දැන් මේ වෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා දැන් බොහෝ දෙනා අතර කුකුසක් තියෙනවා. මේ කුකුස තමයි අපේ සංඛ්‍යාවක් විදිහට ගත්තට පස්සේ COVID-19 තත්ත්වයට පත් වෙලා ඉන්නේ. නැත්නම් මේ ආසාදිත පිරිස විශාල වෙලා තියෙනවා. නමුත් රට ක්‍රමක්‍රමයෙන් විවෘත වෙනවා. ඒත් එක්කම විවිධාකාරයේ ප්‍රායෝගික ප්‍රශ්න ඒ වගේම විවිධාකාරයෙන් හිත තුළ නැගෙන සැකයන් මේ බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී අපි සූදානම් වෙනවා මේ පළවෙනි පැය තුළදී මේ සියල්ල निराකරණය කරගන්න. ඒ නිසා ආරාධනා කරනවා රැඳී ඉන්න තව දන්න අයට කියන්න මෙන්න මේ වෙලාවේ රටේ වාතාවරණය කොයි වගේද කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ නිසා ජාතික රූපවාහිනිය සමග එකතු වෙන්න කියලා හැමෝටම කියන්න අපි සූදානම් මේ පැය ඔබව නිර්වෝල් තත්ත්වයට පත් කරන්න. හොඳයි. මේ කතා බහට අපි ඉතාම හුරු පුරුදු කෙනෙකුට ආරාධනා කළා සහකාලීනව ඇයගේ මේ තොරතුරු සම්ප්‍රේෂණය අතිශය වැදගත්. ඒ නිසා තමයි මේ පළවෙනි පැයේදී ඇයව ඔබට මුණ ගැස්වන්නේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අද උදෑසනින් නුගසෙවණෙන් ඔබ මුණ ගැහෙන්න සූදානම්. ආයිපන් සුබදෑසන. ආයිබෝන්. අපි පටන් ගමු අර මේ මම හඳුන්වා දීමේදී කියපු තැනින්ම දැන් සංඛ්‍යාවක් විදිහට අපි දකිනවා අද තමයි ලංකාවේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ. අද මෙච්චරයි 30යි 40යි 50යි මේ වගේ විවිධ ආකාරයෙන් අපි කියනවා. ඒත් එකම අනිත් පැත්තෙන් අපි රට ක්‍රමක්‍රමයෙන් විවෘත කරනවා. මේ දෙක අතර නොගැලපීමක් තියෙනවද කියලා බොහෝ දෙනෙක් තුළ කුකුසක් තියෙනවා. ඇත්තටම අපි තාමත් ලොකු අනතුරක දින්නේ. අපි මේ තත්ත්වය දැන් ඇත්තටම නිරාකරණය වෙමින් පවතිනවාද කියන එක ලොකු කුකුසක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මෙතෙන්ට උත්තර දෙලා එමු. ඔව්. දැන්දී දෛනිකව වාර්තා වෙනවානේ සමහරවිට 150 ගණනක් විතර වාර්තා වුණා. ඊයේත් 53ක් පමණ වාර්තා වුණා. ඉතින් දැන් එක දවසකට වාර්තා වෙන ගණන දිහා බැලුවොත් අපි ඒක ගැන හරි විග්‍රහයක් කරන්න නැතුව එකපාරට බයක් ඇති වෙනවා මේ මෙච්චර සංඛ්‍යාවක් තාම අපේ රටේ රෝගීන් වාර්තා වෙනවද කියලා. ඒකම ලකුණු කරත් ප්‍රස්ථාරත් ඉහළ යනවා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි අපි දකින්නේ. හැබැයි අපිට මේ එන රෝගීන් එකක් තමයි අපි අර අවසාන වශයෙන් හඳුනාගත් පොකුර නාවික හමුදාවෙන් වාර්තා වෙනවා තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී ඉන්න අය අතරින් සුළු වශයෙන් දැන් සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ආපු අර කුවේට් ඉඳලා ආපු කණ්ඩායම එතන 462ක් විතර පැමිණියම එතන එක ලොකු ගුවන් යානයකින් වෙනත් ගුවන් යානයකින් පැමිණි ශ්‍රී ලංකන් එයාලයින්ස් නෙමෙයි. එතකොට ඒ අය අතරේ මේ රෝගය ඉන්සියට ඇත්ත මේ අයගෙන් 80කට විතර රෝගය වැළඳී ඇති බවක් තමයි අපිට පෙනෙන්නේ අපි කරපු පරීක්ෂණ වලින්. ඒතර ඒ නිසාම මේ සංඛ්‍යාවත් ලොකු සංඛ්‍යාව. ඒතර එක දවසකට පරීක්ෂණ කරාම අපි මේ 400 ගානකට දවස් දෙකකදී විතර. ඒතර සංඛ්‍යාවට විශාල අගයක් එකතු වුණා. 153යි 111යිද මේ විදිහට දිනපතා විශාල සංඛ්‍යාව පහුගිය දින 3-4 තුල එකතු වුණා. ඉතින් මෙතනදී ඉතින් අපිට මේ පිටින් ආපු කණ්ඩායමක් එකක් ඒ අයත් ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල
ඒ වගේම නාවික හමුදාවයක් ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල. එතකොට අපිට සංඛ්‍යාව විශාල වුණත් අපිට මේ කිසිව රෝගියෙක් ක්ෂේත්‍රයෙන් නෙමෙයි වාර්තා වුණේ. ඒතර සමාජයෙන් අපි දකින්නේ නැහැ කිසිම රෝගියෙක් අප්‍රේල් 30 වෙනිදායින් පසුව. දැන් අද 29 වෙනිදා. දවස් 29ක් තිස්සේ අපිට කිසිම රෝගියෙක් ක්ෂේත්‍රයෙන් මුණ ගැසුනේ නැහැ. එතකොට ඒ නිසා අපි රටේ තත්ත්වයේ යථා තත්ත්වයට පත් කරමින් කටයුතු කරන්න ආරම්භ කරා. ඉතින් එතකොට කෙනෙකුට මේ අපි දත්ත දිහා කෙලින් බැලුවොත් එහෙම තමයි හැඟෙන්නේ. ඒ වුණාට අපි දන්නවා යථා තත්ත්වයේ මේ අය ඉන්නේ පාලනයක් ඇතුව. ඒ කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ඒ අයගෙන් විස බීජය එළියට එන්න තියෙන ඉඩකඩ අවහිර කරලා තියෙන. සෙසු අය රෝහල් වල ඉන්නවා. අපි දන්නවා රෝහල් වලත් ඉන්නවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ සෙසු දිස්ත්‍රික්ක සහ සියලුම දිස්ත්‍රික්ක දැන් 25ම අපි කටයුතු ආරම්භ කරා. මොකද අපේ රට යටා තත්ත්වයට ගේන්නත් අවශ්‍යයි. ඒකම දෛනික එදිනෙදා ජන ජීවිතය අවශ්‍යයි. අපි හැම කෙනෙකුටම ජනතාවට සියලු දෙනාටම අපේ රටේ රැකියාවන් ඒ කාර්යාල කර්මාන්තශාලා මේ යනාදී වශයෙන් අපි ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්නේ ක්‍රමවේදයක් ආරම්භ කරා. ඒතර ඒ යම්කිසි පාලනයක් ඇතුව. ඒතර දැන් මේ තියෙන්නේ අපි අතරමැදක අපි එනවා සාමාන්‍ය තත්ත්වයට එනමින් අතර ඒකම රෝගියෙක් පාලනය කරගෙන ගියපු තත්ත්වයක තියෙන. ඉතින් ඒක නිසා මම හිතන්නේ බය වෙන්න කියන්නේ අවදානම බිඳුවයි කියන්න බෑ. මොකද අපේ රටේ විස බීජය තවමත් තියෙනවා ඒ තැන්වල. ඒක නිසා අපි ක්‍රමානුකූලව ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට යථා තත්ත්වයට පත්වීම ආරම්භ කරා. මේ තාමත් දිස්ත්‍රික් කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය අතර හුවමාරු වෙන්නට ඉඩ නොදීමේ තර්කය මොකද්ද? ඔව් දැනටත් ඒක අපි සමහරට දැන් තව සතියක් විතර යනකොට ඒ තත්ත්වයට යථා තත්ත්වයට පත්වේවි. මොකද කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි අපිට වැඩිම රෝගීන් වාර්තා වුණේ සහ ශේස්ත්‍රයේත් අපිට හඳුනාගත් පොකුරු තිබුණේ. අපිට දන්න සුදුවැල්ද බණ්ඩාරනායක මාවත මේ අනාදී වශයෙන් අපේ පොකුරු සංඛ්‍යාවත් අපි වැඩිපුරම දුටුවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ. එතකොට ඒ නිසාම අපි ඒ දිස්ත්‍රික්කවල විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අවදානම් කණ්ඩායම් කෙරෙහි පවුල් නෙමෙයි අපි කියමු සමාජය. යම් කොට්ටාස කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. වැඩි අවදානම් කණ්ඩායම් හැටියට සැලකී යම් රැකියාවල නිරත වෙන අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ අයගේ සාම්පල් නියැදී අහඹු නියැදී සාම්පල් ගන්නවා. ඉතින් මේ කටයුතු දැන් මේ වෙනට කොළඹ ගම්පහ විශාල වශයෙන් කරනවා. රටේ සියලුම දිස්ත්‍රික්ක වලටත් ඒ තත්ත්වය දැන් අපි කරගෙන යනවා. ඒ අනුව තමයි අපි කියන්නේ සමාජගත සම්ප්‍රේෂණයක් නැහැ කියලා. මේ අපි කරන හැම දිස්ත්‍රික්කයකම සිදු කරන පරීක්ෂණ වලින්. ඒතර ඒම නිසා අපි තව දුරටත් මේ දිස්ත්‍රික්ක දිකේ තත්ත්වය තව ටිකක් අපිට සොයා බැලීමක් කරලා අපිට තව ඉදිරි සතියේදී පමණ ඒ තත්ත්වයට අපිට යථා තත්ත්වයට ගේන්න පුළුවන්. අපි දකිනවා සාමාන්‍ය ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මතිමතාන්තර පළ කරන මේ කුවේටි නම් ගෙන්වන පිරිස පිළිබඳව රට ඇතුලේ නැහැ. නමුත් පිටින් නැවතත් මේ ආසාදිතව රටට ගෙන්වා ගන්නවා මේ කියන කාරණාව පිළිබඳව විවිධ මත තියෙනවා. ඔබතුමීගේ අදහස මොකක්ද? මේ වෙලාවට කළ යුත්තේ මොකක්ද? ඔව්. ඒක තමයි දැන් ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල යම් යම් හේතු නිසා හිර වෙලා ඉන්නවා කියන එක අපි පිළිගන්න ඕන. මොකද එක පැත්තකින් ඒ රටවල් වල රෝගිය විශාල වශයෙන් පැතිරිලා යනවා. විශේෂයෙන්ම මැද පෙරදිග අපේ අය විශාල සංඛ්‍යාවක් සේවය කරනවා. ඉතින් ඒ අය අපිට අපේ රට වෙනුවෙන් විශාල විදේශ විනිමයක් උපයන කණ්ඩායමක්. එතකොට මේ අය රටවල් වල මේ තත්ත්වය භයානක ලෙස පැතිර යන නිසා බොහෝ දෙනා ඒ අයගේ රැකියාව වලින් ඉවත් කරලා රැකියාවක් නැති වෙලා එතකොට මේ කණ්ඩායමක් විශාල සංඛ්‍යාවක් අසරණ වෙලා ඉන්න තත්ත්වයකට පත් වෙලා. ඉතින් එහි තියෙන දැන් රටින් එවන්නේ දැන් ඩිපෝට් කරනවා කියන්නේ එවැනි මධ්‍යස්ථාන වලට මේ අයව ගෙනල්ලා. ඉතින් එතකොට මේ අයට කර කියා ගන්න දෙයක් නැහැ. එතකොට ඒ තමන්ගේ රටට එන්න ඒ හැම කෙනෙක්ම කැමති. ඒක ඉතින් ඇත්තෙම ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ රටට එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එතකොට එවැනි අවස්ථාවකදී ඒ අපහසුතාවයට පත්වෙච්ච කණ්ඩායම් ගෙන්වන්න රජයේගත් ක්‍රියාමාර්ගයක් ඔස්සේ තමයි ඒ අපේ ගුවන් යානාවලින් වරින් වර මේ අය ගෙනාවි. ඉතින් මේ වගේ අසරණ වෙච්ච අවස්ථාවක මම හිතන්නේ එවැනි කණ්ඩායම් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන එක මම හිතන්නේ ශ්‍රී ලාංකික යන්ගේ වගකීමක්. ඉතින් ඒ නිසා වෙන්ම එවැනි කටයුතු සංවිධානය කරලා වරින් වර
ගුවන් යානා රාශියක් පැමිණියා. මේ වන විටත් විශාල සංඛ්‍යාවක් රට තුළට ගෙනල්ලා නිරෝධායනය කරලා නිවෙස් කරා ගිහිල්ලා තියෙනවා. ඉතින් අවාසනාවකට වගේ මේ කුවේට් වලින් ආපු අය අතර විශාල වශයෙන් රෝගය පැතිරලා තිබුණා. මොකද ඒ අය එහෙදිත් ඒ අර එකම ස්ථානයක මධ්‍යස්ථානයක රඳවා තිබෙන අවස්ථාවක්. ඉතින් බොහෝ දුෂ්කරතා මැද්දේ ඉතින් රෝගය විශාල වශයෙන් ඒ අය අතර පැතිරී ගොස් තිබුණා. මොකද ඒ අය ආපු පළවෙනි දවසෙත් රෝගීන් අපිට වාර්තා වුණා. ඉතින් වැනි තත්වයක් යටතේ තමයි එයා ගෙනාවේ. ඉතින් කොහොම වුණත් ඉතින් අපි ඉදිරියේදී මේ කටයුතු අපිට සිදු කරන්න වේවි. ඒ පිළිබඳවත් ඇත්තම මම හිතන්නේ අපි හැමෝම දැනගන්න ඕන. ඒ පිළිබඳවත් ඉතින් දැන් අපි පෙර සූදානමක් සහිතව ඒ වගේම කිසියම් කාල පරාසයක් ඇතුව ඉදිරියේදීත් මේ ගුවන් යානා දිගටම මේ අපේ අය රට තුළට ගෙන්වා ගැනීම සිදු කරන්න කටයුතු කරනවා රජය. ඉතින් ඒ තත්ත්වයට අපි අවබෝධ කරගන්න ඕන. ඉතින් අපි අපේ සහෝදර අනිත් ජනතාවට උදව් කරන්නත් ඉතින් අපි රටක් හැටියට බැඳිලා ඉන්නවා. එහෙම ගේන ඕනෑම කණ්ඩායමක් ඕනෑම ප්‍රමාණයක කණ්ඩායමක් නිරෝධායනය කරන්න හෝ අවශ්‍ය ඖෂධ පහසුකම් ලබා දෙන්න රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් අපිට දැන් මේ වෙනකොටනේ. ඔව්. නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරමින් තවත් ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් කරගෙන ඒ අය රඳවා ගන්න කටයුතු කරනවා. සියලුම දෙනා අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනය, ඒ වගේම අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ අනිවාර්යයෙන්ම සිදු කරනවා. වැඩි අවදානම් රටවල් වල ආපු පළවෙනි දවසේම අපි කාර්ය කරනවා. වැඩි. මොකද අපි දන්නා අපිට මේ අනතුරු දායක තත්ත්වය මැන බලනවා ඒ රටවල් වල ඒ අනුව මේ පරීක්ෂණ මෙහෙයවනවා. පළවෙනි දවසේම කරන්න ඕනේ පළවෙනි දවසේම කරනවා. ඊළඟට පිටවී යාමට පෙරත් තවත් පරීක්ෂණයක් කරනවා. ඉතින් ඒකම නිවෙසට ගියාට පස්සේ තවත් දින 14ක ස්වයං නිරෝධායනයටත් ලක් කරනවා. ඒ වගේම ඒ අය නිරෝධායන මධ්‍යස්ථානයේ අසනීප තත්ත්වයටපත් වුණොත් ඔවුන්ව වහාම රෝහල් කරා ගෙන යනවා. එවැනි තත්ත්වයක් තමයි දැන් මේ වන විට සිදුවන්නේ. රෝහල් වලත් තත්ත්වය අපි දැන් වැඩි තව දුරටත් වැඩි කරමින් දැන් මේ වන විට හම්බන්තොට රෝහලත් තෙල්දෙණිය රෝහලත් ස්ථාපිත කරා මේ රෝගීන් රඳවා ගන්න. ඉතින් ප්‍රතිකාර කරන්න. ඉතින් ඒ වගේ අපි ඒ තත්වය තව ඉස්සරහටත් එවැනි අවස්ථාවක් අපිට රෝහල් පද්ධතිය සකස් වෙලා තියෙනවා. ඒ අයවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. හොඳයි. දැන් අපි ඉස්සලා කියපු කතාව තමයි ඔබතුමී ඉස්සලා කිව්ව දැන් රට තුල අපිට හඳුනා ගන්නට නැහැ විස බීජ වෛරසය. තිබෙන්නේ පිටරටින් ආපු අය සහ නාවික හමුදා කණ්ඩායම අතර පමණයි කියන එක. ඒත් එක්කම දැන් මේ ඉරිදා ආපහු ඇඳර නීතිය දිවයිනට බලපවත්වන පරිදි රජය නියම කළා තියෙනවා. ඒ වගේම 4-5 වෙනි දවස් දෙකේ ආපහු ඇඳර නීතිය පනවලා තියෙනවා. දැන් රට තුල විස බීජය නැත්නම් නාවික හමුදාව සහ පිටරටින් පැමිණෙන කණ්ඩායම අතර පමණයි නම් තිබෙන්නේ. ආපහු ඇයි මේ වගේ දවස් කිහිපයක් යන්න දෙනවා සතියක් ආය ඇඳර නීති දාන්න මොකද්ද මේකේ හේතුව කියන එක? ඔව්. දැන් එකක් තමයි සතියේ වැඩ කරන දිනවල අපිට අපේ රටේ අවශ්‍යතාවය අපි තුමු නිෂ්පාදනය එහෙම නැත්නම් ඒ අයගේ කර්මාන්ත දැන් මේ කාර්යයන්හි නිරත නුනොත් රටට ආදායමකුත් ගැටලුවක් තියෙනවා. ඒ අයට අවශ්‍ය පඩි නඩි දැන් මේ විදිහට රටක් දුවන්න ආහාර ද්‍රව්‍ය වගේ අත්‍යවශ්‍ය සේවාවන් මේ විදිහට කාර්ය මණ්ඩලයේ යොදවා කරන ක්‍රියාවලි සිදුවෙන්න අවශ්‍යයි රටේ. ඒකම එහා අනුබද්ධිත යම් අයගේ ජීවනෝපාය ගෙන යන්න අවශ්‍ය කරන කාර්යනුත් තියෙනවා. එතකොට අපි සතියේ දින 5ක් ඒ කාර්ය සඳහා අපේ ප්‍රවාහන එතකොට අනිත් ඔය ඒකට අනුබද්ධිත තියෙන සියලුම දේවල් අපේ කර්මාන්ත එතකොට අපේ කාර්යාලය දැන් ඉදිනදා අත්‍යවශ්‍ය කටයුතු සිදු කරන්න විදුලි බලය ජලය දැන් මේ හැම දෙයක්ම ජනතාවට ජීවත් වෙන අවශ්‍යතාවය සපුරාලන්න ඔබ දකින්න ඇති අර සහල් ප්‍රශ්නේ දැන් රජය කොතරම් දුරට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරාද කියන ඒ වගේ දැන් මෙවැනි කටයුතු වලට අවශ්‍යයි අපේ දැන් ආහාර ජලය වගේ දේවල් අත්‍යවශ්‍ය දේවල්. ඉතින් මේ දේවල් ක්‍රියාත්මක වන්න කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. ඉතින් දින 5ක් මේ කටයුත්තට විශාල සංඛ්‍යාවක් සේවයේ යෙදෙනවා. සතිය සෙනසුරාදා දිනවල අත්‍යවශ්‍ය අය සේවාන්හි යෙදෙනවා. එතකොට දැන් මෙතනදී සියලුම දෙනා දැන් මේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවකදී ඒක රාශී වෙන එක අවම කරන්න තමයි මේ අපි මේ ඇඳිරි නීතිය වගේ මේ අරගෙන තියෙන්නේ. හේතුව දැන් අපි කතා කරනවානේ පරතරය, ඒ කියන්නේ දුරස්ථභාවය. ඒතර දැන් දුරස්ථභාවය අමතක වෙනවා
දැන් නිවාඩු ඉඩපාඩු ආවත් සමහර විට සමහර අයට හැමෝටම නෙමෙයි බොහෝ දෙනා ඒක බොහොම මේ ක්‍රමානුකූලව කරන අය ඉන්නවා. නමුත් එවැනි දැන් නිදහස් විවේක නිවාඩු දවස් කීපයක් ලැබුණාම දිග නිවාඩුවක් ලොකු වීකෙන්ඩ් එකක්. එතකොට එයාගේ දුරස්ථභාවය වගේ ඒවා රැකෙන විදිහේ කටයුතු නොයෙදෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් අපි දැක්කා. එතකොට මීටර එක පරතරය සෙන්ටිමීටරයට විතර අඩු වෙන වෙලාවට දුටුවා. එතකොට ඒක නිසා ඒ වගේ තත්ත්වයන් මැඩ පවත්ව ගන්න. يعني අවම කරන්න තමයි මේ කට ගෙනල්ලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාට දැන් අපි නිර්ණායක ඉදිරිපත් කරා සමහර අයගේ අත්‍යවශ්‍ය දේවල් වෙනකොට විවාහ මංගලෝත්සව එතකොට ඒ වගේ දේවල් ගැන එතකොට දැන් ටියුෂන් පන්ති ගැන කතා කරා ඊයේ පෙරහැරවල් ගැන අපිත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. දැන් මේවා කොහොමද ඉදිරියේදී මේ යථා තත්ත්වයට පත් වෙනකොට මෙවැනි කටයුතු කරන්න කියලා. එතකොට අපි දැන් සංඛ්‍යාවල් උදාහරණයක් විවාහ මංගලෝත්සවයකට අපි කිව්වේ සංඛ්‍යාව 100කට අඩුවෙන්. හෝල් එක කොච්චර ලොකු වුණත් ඒකෙන් අදහස් වෙන්නේ 1000ක් දාන හෝල් එකට 500ක් ගේන්න බෑ. අපි ප්‍රමාණය අඩු කරන්නේ ඇයි මේ අපිට මේ දුරස්ථභාවය එකට එකතු වෙන එක අවම කරන්නේ. එහෙමයි ඒ වගේ ක්‍රමවේදයන් හිතලා තමයි මේ වගේ සංඛ්‍යාවල් දාලා තියෙන්නේ. ඒකම තමයි ඔය අපි කරන ඔය ඇඳිරි නීති. එහෙම නැත්තම් එළියට බහින්න නොදී නිවෙස් වල රැඳී සිටින්න කියන්නේ මේ කණ්ඩායම් වශයෙන් ගැවසෙන එක අඩු කරන්න මේ දුරස්ථභාවය රැකගෙන ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ හේතුව නිසා තමයි නිවාඩු ආපු ගමන් එක දිගට ඒ ටික ඔක්කොම ටිකට අපි බලනවා අවම කරන්න මේ සංචරණය අවම කරන්න එකිනෙකා එකතු වෙන එක අවම කරන්න. ඒ කියන්නේ අපේ අර පොදු මූල ධර්ම වලට අනුගත වෙන්න දුරස්ථභාවය රැකගන්න එකතු වෙන්න එපා කියන්නේ නේ. ඒ වගේ දේවල්. ඉතින් මේ එහෙම දේවල් අපිට තවමත් අපි දකින්නනේ සමහර වෙලාවට එතනින් බැහැර වෙච්ච අවස්ථාවල් නේ. බැහැර වෙච්ච අවස්ථාවල් අපි දිනපතා මාධ්‍ය ඔස්සේම දකින්න ඔබත් ඒ ගැන සාකච්ඡා කරන විවිධ මේ ප්‍රධාන මාධ්‍ය වලින් විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය. ඉතින් ඒ වගේම පෙන්눔 කරනවා ඒ වගේ එවැනි අවස්ථා. ඉතින් මම හිතන්නේ ඒව අපිට හැදෙන්න පෙන්නන්නේ. දැන් මේ මොකද මෙහෙම ඇයි මේ අමතක වෙලා තියෙන්නේ නේ? අපි ආයි මතක් කරනවා හැමතිස්සෙම නෑ ඈතින් ඉන්න ආයිබෝවන් කියන්න. හැබැයි හිටපු ගමන් අමතක වෙලා ආයිබෝවන් මේ වැළඳ ගැනීම අපි දකිනවා. ඉතින් ඒව නම් ඉතින් අපිට මේවා ඇත්තටම ඒවා අපිට අවම නවත්තන්නම වෙනවා. අවම නෙමෙයි නවත්ත ගන්නම වෙනවා. තව දුරටත් ඔබ ඇයි මේ සමාජයේ නැත්තම් ඇයි ඕවා මොම නැතුව බය නැතුව ඒ උනාට ඉතින් අපි මේ බිහේවියර් එක මේ අපි එකට කියන්නේ හැඩ ගැස්ම හදාගන්න වෙනවානේ. ඒක හොඳයිනේ මං හිතන්නේ. ඒකෙන් වෙච්ච හොඳේ දැනට අපි දකින්නේ ශ්වසන ආසාදන ඔක්කොම අඩු වෙලානේ. හෙම්බිරිස කැස්සත් නැහැ. දැන් OPD වලත් නැහැ එහෙම ලෙඩ්ඩු. ඔව්. ඉතින් අපේ රෝහල් වල බාහිර රෝගියන් ශීත් නැහැ. එහෙම ශ්වසන ආසාදන අඩු වෙලා හොඳටම. ඒතර ඒ කියන්නේ අපි මේ කරපු ක්‍රියාමාර්ග නිසානේ නේ. ඒ නිසා ඒ වගේ දේවල් මම හිතනවා මේ පුරුදු ඉස්සරහට තියාගත්තොත් හොඳයි සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් ගත කරන්න. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමය ලබාගෙන නැවත ඔබ මුණ ගැහෙද්දී අපි කතා කරනවා දැන් ආරම්භ කරන රටේ පෞද්ගලික හා රාජ්‍යාංශයන්හි සේවාවන් පිළිබඳව තවදුරටත්. ඔබ නැවතත් නුගසෙවන සමගින් අපි කතා බහ කරමින් හිටියේ COVID-19ත් එක්ක රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේදී අප වැඩ කටයුතු කළ යුතු ආකාරය අපි සූදානම් විය යුතු ආකාරය දැන් මම ඔබතුමියගෙන් අහන්න යන්නේ මේ දැන් මුලදීම රජය ප්‍රකාශයට පත් කළා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි සේවක කැඳවීම් 30%කට සීමා කරන්න කියලා. දැන් ආයි යථා තත්ත්වයට පත් වෙනවා නම් අපිට කොහොමද සේවකයන් කැඳවා ගන්න පුළුවන් වෙන්නේ? සෞඛ්‍ය අංශය කොහොමද මේ සඳහා තීන්දුව ලබා දෙන්න තීරණ කරලා තියෙන්නේ? ඔව්. දැන් ඒ ආයතන වල ප්‍රධානියාට තමයි තීරණය කරන්න ඕනේ Tamanට කොච්චර කාර්ය මණ්ඩලයක් අවශ්‍යද කියන එක. ඒතර කාර්යාලයේ ඉඩකඩ තියෙනවා නම් අවශ්‍ය පහසුකම් තියෙනවා නම් පරතරයත් يعني මේන්ටේන් කරගෙන ඒ සෞඛ්‍ය පුරුදුත් ක්‍රමානුකූලව පිළිපදිමින් ඔහුට අවශ්‍ය ප්‍රමාණයට කාර්ය මණ්ඩලය ගෙන්වා ගත හැකියි. අත්‍යවශ්‍ය සේවා උදාහරණයක් විදිහට ගත්තොත් සියලුම දෙනා පැමිණිය යුතුයි. 100% වුණත් ඒකේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න ඕන. අනිත් කාර්යාලවලත් ඉතින් දැන් මේ වන විට තත්ත්වය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අවස්ථාවේ සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. 50%කට ගේන්න පුළුවන්. ඒ තමන්ගේ කාර්යයන් ටික කියන්නේ කරගන්න පුළුවන් හැටියට. සමහර වෙලාවට සමහර අය මම අහගෙන කියනවා මේ දැන් ඒ ඉන්න
කණ්ඩායමෙන් 3න් එකයි හැබැයි වැඩ කටයුතුත් කෙරුණා කියලා. එතකොට ඒ කියන්නේ මම බැලුවා කියන්නේ මේ කාර්යාලවල ඉන්නේ අනවශ්‍ය කොටසක් 3න් 2ක්. මම කියන්න හොඳ නෑ තැන. ඉතින් එතකොට ඒ කියන්නේ එහෙමත් පුළුවන් දුවන්න ආයතනය. ඉතින් එතකොට ඒක තව ගැටලුවක් කොහොම වුණත් මම හිතනවා ආයතනයකට අවශ්‍ය ප්‍රමාණයට අනුව ඒ අයගේ සේවය මේ වන විට යොදවා ගන්න ඕන. එතකොට දැන් මේ වන විට ගමනාගමනයේ ඒ තත්ත්වයේ හොඳින් කටයුතු සලස්වලා තියෙනවා. එතකොට දැන් නගර අතරත් ගමනාගමනය යෙදෙනවා. එතකොට ඒ අනුව එයාට එන්නත් පුළුවන්. එතකොට ඒ කාර්යාලය කරා පැමිණිලා සෞඛ්‍ය පුරුදු මතක තියාගෙන මේ කටයුතු කරන්න ඕන. දැන් එතකොට අපිට 130 තියාගෙන ඉන්නවා කියලා එකක් නැහැ. ඊළඟට දැන් මේ මුඛාවරණ පැළඳීම කියන එක මුඛාවරණ පැළඳීම කියන එක පිළිබඳව විවිධ මත පළ වුණා. සමහර රටවල විවිධ ආකාරයේ අදහස් තියෙනවා. දැන් අපේ රටේ දැන් තියෙන තත්ත්වය අනුව තාමත් ඔබ කියන්නේ අත්‍යවශ්‍යයිද සමාජයට එළියට යනකොට මුඛාවරණ පැළඳීම? ඔව් අපි දැන් අර දැන් බොහෝ දෙනාගේ තියෙන බීතියයි කුත්තාගේ තියෙන ඒ මතාන්තරත් ඔස්සේ බැලුවොත් සෙනඟ ගැවසෙන තැනකදී මුඛාවරණයක් භාවිතා කරන්නට කමක් නැහැ. ඒතර කාර්යාලයකදී බොහෝ වෙලාවට කණ්ඩායමක් නේ. එතකොට එයාට මුඛාවරණයක් පැළඳගෙන ඉන්න පුළුවන්. ඒකම පොදු ප්‍රවාහනයකදී අපි දන්නවනේ සෑහෙන සංඛ්‍යාවක් එක පොඩි ප්‍රදේශයක් තුල එකවරකදී ගමන් කරනවනේ. පැයක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එවැනි අවස්ථාවක මුඛාවරණයක් පැළඳගෙන සිටීම හොඳයි. හොඳයි. හැබැයි ඉතින් අපි හැමතිස්සෙම අර රැකියාවට එන අයට මතක් කරන්නේ රැකියාවට නිවසින් එළියට බහිනවා නම් මොන කටයුතු හරි ශ්වසන ආසාදන රෝග ලක්ෂණ තියෙනවා නම් සෙනඟ අතරට යන්න එපා. කාර්යාලයට යන්න එපා. වෙළඳ සැලට යන්න එපා. එයා ආයුත්තේ රෝහලටයි. ප්‍රතිකාර ගන්න රෝහලට තමයි යොමු වෙන්න ඕන. ඉතින් එතකොට එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම පැළඳගෙන යන්න අවශ්‍යයි. රෝහලට යන තෙක් හරි. ඒක හොඳටම අපිට අනිවාර්ය කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ කොවිඩ් ඉවර වුණත් ඒත් හොඳ දෙයක්. හොඳ දෙයක් ඒක. කොවිඩ් නැති වුණත්. එතකොට මුඛාවරණයක් කාර්යක ඇතුලේ තමන් යනකොට මුඛාවරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එතනදී මම දකින්නේ සහ තමන් තනියෙන් මිදුලේ ඉන්නවා නම් පාරේ ඇවිදගෙන යනවා නම් වෙන අයත් එක්ක සම්බන්ධතාවය නැත්තම් හොඳ වාතය හොඳයි ආශ්වාස ප්‍රශ්වාස කරන එක. අපි මේ මාස්ක් එකක් අස්සෙන් ඉඳගෙන ඒකෙන් එන සමහරලාට ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය යම් යම් අවහිරතාවයන් එනවා. ඒවා සොයාගෙන තියෙන සමහර රෝගීන් මිය ගිහිල්ලක් තියෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාව තියෙන අය මාස්ක් දාගෙන ඉඳලා. එහෙම අවස්ථා තියෙනවා. එතකොට ඒක නිසා අපි හැම විටම කියන්නේ ඒක අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි. හැබැයි නිසි ලෙස. දැන් ඒක දාගෙන පල්ලෙහාට දාගෙන ඉඳගෙන අල්ල මූණ අත ගානුවොත් එතන වැරද්දක් සිදු වෙනවා. ඉතින් මේ කරුණු හොඳ අවබෝධයකින් යුතුවයි මාස්ක් එක පැළඳිය යුත්තේ. මම හිතන්නේ ඒක අපි සමාජගත යුතුයි. මොකද සමාජගත කළ යුතුයි. දැනට මාස්ක් එකක් ගොඩක් දෙනෙක් පළඳින්නේ මේක නීතියක් තියෙන නිසා. දැන් හිතනවා වාහනේ එළියට නඩ ඔබතුම එක වාහනයක් අවශ්‍ය නැහැ කියලා. සමහර එක ගෙදර ඉන්න එක ඇඳේ නිදාගන්න ස්වාමිපුරුෂයා භාර්යාව එළියට යනකොට වාහනේ ෆේස් මාස්ක් එකක් දාගන්න. හරි විහිළුවක් වගේ දෙයක්. ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ අපි සමාජගත කරන්න මෙන්න මේක අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මම අවදානම් සහිත ස්ථානයට යනකොට සහ පොදු ස්ථානවල ගැවසෙනකොට අනිවාර්යයෙන් මම මේ වගකීම ගන්නවා කියන අවබෝධය සමාජගත කරන්න මම හිතනවා ඒක නීතියකට වඩා එතන ඒ අවබෝධයයි අත්‍යවශ්‍ය වෙන්නේ. අපි මුලින් ඉඳන්ම කිව්වෙත් ඒකයි. නිකරුණේ මාස්ක් එකක් දාගෙන යනවා නෙමෙයි. ඔබ එලිමහනේ යනවා නම් ව්‍යායාම කරන්න අනේ හොඳ සුළඟ ආශ්වාස ප්‍රශ්වාස කරන්න. ඒක ඔබට අවශ්‍යයි. මොකද මාස්ක් එකක් දාගෙන යන්න ඕනේ නැහැ. විස බීජය සුළඟේ නැහැ. ඔව්. ඒක තමයි. අපි හොඳටම දන්නවා. අර මේ දැන් ජොගින් පාත්ස් විවෘත වෙලා තියෙනවා නැවත අය ඇවිදින්න දාගෙන යන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. හානියක් වෙන්න පුළුවන්. ඒක වඩා හොඳයි අපි දැන්. ඒකයි අපි දැන් කාර්යාලේ හිතන තමන්ගේ ඔෆිස් එක ඇතුලේ තමන් ඉන්නවා නම් යාට පුළුවන් මාස්ක් එක ඉවත් කරලා ඉන්න. තව කෙනෙක් සමග කතා කරනකොට එනකොට ඒත් පුළුවන් ඩිස්ටන්ස් තියන්න. හොඳයි. එතනදි සැකයක් තියෙනවා නම් මුඛාවරණේ දාගන්නත් පුළුවන්. ඒක දැන් එහෙම පුළුවන්. එහෙම ඉන්නොත් තමයි ගොඩක් අයට එහෙම පුළුවන් නේ. ඔය එතකොට යා නිරන්තරයෙන් මේක ඇතුලේ තමන්ගේ කාර්යාලයේ දාගෙන ඉන්න ඕනයි කියලා එකක් නෑ. ඒ කියන්නේ තමන්ට කියලා මීටින් එකකට යනකොට අන් අය සමග යම් කිසි කතා බහක් කරනකොට ඉතින් වැඩි හොඳයි වැඩි කතා බහ නොකර වැඩත් කරන්න පුළුවන් මේ දවස්වල. අල්ලාප සල්ලාපේ දෙන්නේ නැතුව. ඔබතුම කියන තමන්ට කියලා තේ බොන්නේ නැතුව. තමන්ටම කියලා කියුබිකල් එකක් තියෙනවා නම් ඒක ඇතුලේ පැනලගෙන ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම. බොහෝ දෙනා කියනවා මේ මාස්ක් එක දැම්මහම මේ හවස් වෙනකොට හරි තෙහෙට්ටු ගතියක් දැනෙනවා කියලා. ඇයි මේකට හේතුව? අනිවාර්යයෙන්ම ඉතින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුකමක් නේ. එතකොට මේ ඒක අවහිරතාවයක් නේ. නේ.
දැන් ඒකයි මම රෝහල් වලත් දැකලා තියෙනවා වෛද්‍යවරු රෝගියා බලන වෙලාව විතරයි මුවාවරණේ ඊට පස්සේ ගලවලා ඉවත් කරලා ඉන්නේ මුවාවරණයක් නැතුව මම රෝහලට ගියත් දැනුත් මම මේ IDH උන රෝහ ජාතික බෝන රෝග විද්‍යාලයට යන්නෙත් මුවාවරණේ නැතුව කොරිඩෝ එකේ ඇවිදින්න මට මුවාවරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ මම ලෙඩෙක් ළඟට ගියොත් තමයි මට මුවාවරණයක් අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ වගේ ඒක නිසා අපි දැන් මේ අනවශ්‍ය බියක් කරගෙන එක දාගත්තම ඔක්කොම මේකෙන් වැහෙනවා කියලා එකකුත් නැහැ. මම හිතනවා මම දන්නා මම පරදින අපතුමා නිවැරදි කරන්න මම මුවාවරණයට වඩා අතසේදීම වඩා ප්‍රයෝජනවත් කියලා යෝජනා කළොත්. ඔව් ඒක වඩා ප්‍රයෝජනවත් තමයි අනිවාර්යයෙන්ම දුරස්තභාවය. ඒක හොඳටම ඊට වැඩිය ප්‍රයෝජනවත්. ඉතින් මුවාවරණයකින් දැන් අර විස බීජ පරිසරයට දැන් පරිසරයට කියන්නේ දැන් පරිසරයට කියන්නේ පෘෂ්ඨයක් මතට දෙන එක අඩු වෙනවනේ දැන් රෝගී අය හිටියොත් එතනදී තමයි අර මාස්ක් එකේ වැදගත්කම එන්නේ. දැන් රෝගී අය යා දන්නේ නැතුව ඉන්න පුළුවන් යාට තියෙන යම්තන් එයා ඒක හරියට ගණන් ගත්තේ නැහැ. ඔය හෙම්බිරිසාව පොඩි කැස්සක් උගුරේ ආසාද එහෙම වෙලාවට එයා දාගෙන ඉන්න එකකින් පිටත් වෙන එක අඩු වෙනවනේ දැන් අපි හිතමු. එතකොට එයත් එක්ක ගැටෙන අය එතකොට පෘෂ්ඨ මතට යන්නේ එක නතර වෙනවානේ. එතනදී නමුත් දාන කෙනාට හොඳක් ලොකුවට වෙන්නේ නැහැ. ඒ පැත්ත ගත්තොත් අඩුයි. වාසියයි යාට හිත හෙට්ටුයි. ඒක ඇතුලේ දාඩියයි. එතකොට ඒක අපි මාරු කරන්නත් ඕනේ එහෙනම්. එහෙනම් දවසට අඩු ගානේ දෙකක්වත් උදේ ඉඳන් දැන් උදේ 8ට දැම්මොත් 8ට නෙවෙයි 7ට විතරනේ යන්නේ. ඉතින් 7ට දැම්මොත් 12ට විතර. කුයි එතන ඉඳලා තව එකකුයි දාවනම් වැඩිය හොඳයි. ඉතින් එහෙම එකත් අමාරුයිනේ. සමහර අය නම් ගෙවල් වලින් මහලා ඉතින් හොඳට හදලා තියාගෙන ඉන්නවා අපි මේක. ඒක එහෙම පුළුවන් ඒකට වෙනම මහන්සි වෙන්න ඕන. හැබැයි ඉතින් ඔක්කොමත් හරි. එතකොට මූණෙන් භාගයක් වෙහිලා අඳුර ගන්නත් බෑ. හොඳයි. දැන් ඔය අපි ඔය කතාව වසුන්දර පොඩ්ඩක් වෙන පැත්තකට අරන් ගියොත් හොඳයි කියලා මට හිතුණා. මේක මේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් ඔබතුමියට මම යොමු කරන්නේ. දැන් නාවික හමුදාවේ කණ්ඩායම ගැන අපි කතා කරන්නේ දැන් මේක දැන් මාසයකට අධික කාලයක් තිස්සේ වාර්තා වෙනවා. දිගින් දිගටම වාර්තා වෙනවා. දැන් බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි නාවික හමුදාව වගේ තැනක බොහොම විනය හික්මීම ඉතාම හොඳට ක්‍රියාත්මක වන තැනක ඇයි සමාජයටත් වඩා ශනිකව මේක බෝ වෙන අපි හිතමු දැන් ඔන්න විශ්වවිද්‍යාලයක හොස්ටල් එකකට හැදිලා එතන බෝ වුණා කිව්වොත් ඒක සාධාරණයි. නමුත් මේ වගේ නාවික හමුදාව වගේ තැනක මේ තරම් ශීඝ්‍රයෙන් බෝ වෙන්නේ ඇයි කියන එක පිළිබඳව ජනතාවට කුකුසක් තියෙනවා. ඒ නිසා මෙයා හිතනවා මේ බොරුවට කියනවත් දැන නාවික හමුදාව කියලා සමාජයෙන් අහුවෙනවා කියන තත්ත්වයට මිනිස්සු පතර දෙන. ඇයි නාවික හමුදාව මේ තරම් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ මේක? නාවික හමුදාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා ඒ මුල් අවදීදී. මොකද ඒ අයගේ ඒ රැඳී සිටින ස්ථානය අනුව රැඳී සිටින ස්ථානයේ තිබිච්ච ඒ ඉඩකඩ ප්‍රශ්නය කියන එක අපි ගත්තොත් සීමිත ඉඩකඩක විශාල සංඛ්‍යාවක් හිටියා. ඒතකොට ඒ අය දැන් හමුදාව කියන්නේ හමුදා කඳවුරක් කියන විශාල ප්‍රදේශයක්. ඒතකොට ඒ ප්‍රදේශය ඇතුලේ විශාල සංඛ්‍යාවක්. දැන් රෝගීන් අපිට 600ක් විතර වාර්තා වෙනකොට ඒ කියන්නේ ඒ 10000ක විතර කණ්ඩායමකින්නේ. එතකොට මේ වෙනි විශාල කණ්ඩායමක එක තැනක ඉන්නවනේ. එතකොට ඒ අය අතරින් ප්‍රතිශතයක් නෙවෙයි හැදිලා තියෙන්නේ. දැන් කොහොම ඔච්චර විශාල සංඛ්‍යාවක් එක තැනක හොස්ටල් එක නැහැ. විශ්වවිද්‍යාලයක නැහැ. කිසිම තැනක එහෙම තියෙන්න බෑ. ඉස්කෝලයක් වගේ ඇරෙන්න ළමයි ඉන්න ඉස්කෝලයක් වගේ එකක් ඇරෙන්න. එතකොට මෙතන ලොකු කණ්ඩායමක් එක තැනක ඉන්නෝ සීමිත ඉඩකඩක ඒ අය අතරේ ගොඩාක් බැඳීම් තියෙනවා. ඒ අය බොහොම හැමෝම එක්ක යාළු කතා බහ කරන කනකොට එකට හමු වෙන එහෙම කණ්ඩායමක් රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති. ඒ කියන්නේ රෝග ලක්ෂණ සුළු වශයෙන් තියෙන නැති ඒ අයට ඒවා මේ තරම් ඔබතුම කියන්නේ සාමාන්‍ය සමාජයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව කඳවුර තිබිලා නැහැ කියලාද? සාමාන්‍ය අතරේ තියෙන ඔය සමාජ දුරස්ථභාවය අපි කියන ඒවා අමාරුයි ඒගොල්ලන්ට ඒ ක්‍රමවේදයට අනුගත වෙන්න. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට ඒ තියෙන තත්ත්වයන් උඩ මේක අපි දුටුව එකිනෙකා අතර යන ස්වභාවයක්. ඒක ඇත්තටම හඳුනා ගන්න අවස්ථාව වෙනකොට සෑහෙන සංඛ්‍යාවකට ඒ තත්ත්වය තිබුණා. ඔය කියන්නේ මුල අවස්ථාවට ආපහු ගියොත් මේ කියන්නේ රෝගය වැළඳනා කියලා නිරෝධායනයට පිරිස් අල්ලන්න ගිය අවස්ථාවනේ මේක ඔවුන්ට සම්ප්‍රේෂණ වුණා කියලා තන සුදුවැල්ලේ අවස්ථාවේදීනේ. එහෙම ඔව් හිතන්න. ඒතකොට ඒ කියන්නේ මේ අවස්ථාවේදීත් නියම සෞඛ්‍ය ආරක්ෂිත බව ඇතිව නෙමෙයි ගිහිලා තියෙන මේ පිරිස් අත්තරන් කොට ගන්න හරි ඒගොල්ලන්ව අල්ලගන්න. එහෙමත් ඒක එකක් ඒ වගේ අවස්ථාවන්දී ආයක ගැටෙනවා. එහෙම ඒවා තියෙනවා. ඉතින් එතකොට ආරක්ෂිත ක්‍රම ඉතින් උපයෝගී කරන ඒවා සමහර ලාට හැම දෙයක්ම එක වගේ වෙන්නේ නැහැ. මොකද දැන් කෙනෙක්ව එකපාරට අල්ලන්න වගේ තත්ත්වයටපත් වුණොත් එතකොට සම්පූර්ණයෙන් එයා ආවරණය වෙලා ඉන්නේ නැහැ.
ඒ කියන්නේ අර ශ්වසන ආසාදනයක්. සෞඛ්‍ය ස්ථානයක තියෙන ක්‍රමය අනුගමනය කරන්න බෑ. අනුගමනය කරන්නේ නැහැ පාරේදී. ඔයතර ඒක එකක්. අනිත් එක තමයි දැන් මේ අයගේ තියෙන අනිත් තියෙන සම්බන්ධතා. දැන් කෙනෙකුගේ තියෙන පෞද්ගලික ජීවිතේ එයාටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඉතින් එතකොට යම් අයත් එක්ක තියෙන ආශ්‍රයයන් ඔස්සේත් මේ විස බීජ නාවික හමුදාවට එන්න පුළුවන්. ඉතින් ඒ අය හැමතැනම විවිධ කටයුතු කරපු කණ්ඩායමක්. බණ්ඩාරනායක මාවතේ ඇවිල්ලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේ කොළඹ විවිධ ස්ථානවල රෝහල්වල වෙනත් ස්ථානවල ඒගොල්ලන් ගොඩ නැගිලි ඉදි කරනවා. ඒ වගේ දැන් කටයුතු හැම කටයුත්තකම යෙදින් අය කොළඹ මහනගර සභාවේ ජල පද්ධතියත් එක්ක ඒ ජල නල පද්ධතියේ කටයුතු. මේ විදිහට මෙයාගේ සම්බන්ධය විවිධ ආකාරයෙන් මේ විස බීජය උන් අතරට එන්න පුළුවන්. කමක් තියෙනවා. සුදු වැල්ලෙන්ම පමණකුත් නෙමෙයි. මොකද මෙයා රට පුරාම විහිදිලා ඉන්න විවිධ කාර්යයන්හි නිරත වන කණ්ඩායමක්. තමන්ගේ ඒ නාවික හමුදා වැඩ කටයුතු වලට අමතරව. ඒතකොට ඒ හේතුව නිසා තමයි උතර විශාල සංඛ්‍යාවක් උතර නාවික හමුදාවට අනුබද්ධිත වෙනත් අයටත් මේක රෝගී තත්ත්වයට ගොදුරුනා. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම නාවික හමුදාවෙන් නෙමෙයි. පිටස්තරව ඉඳගෙන නාවික හමුදාවට සේවය කරන එකයි අපිට දැන් මෙතනදී විශාල සංඛ්‍යාවක් මේ කඳවුර ඇතුලේ හිටියා. ඉතින් මේ විදිහට පැතුරුණා එක දැන් මේ වන විට හැබැයි මම හිතන්නේ මේ තත්ත්වය 75%ක්ම හොඳ අතට හැරිලා තියෙන්නේ. විතර නිරෝධායන මධ්‍යස්ථානවල තව සුළු කණ්ඩායමකට තමයි දැන් මේ වන විට වාර්තා වෙන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන ගැන කතා කරද්දී ඊළඟ අහන තියෙන ප්‍රශ්නේ තමයි දැන් විශේෂයෙන් පිටරටින් එන අය. පිටරටින් එන අය අතර අපි හිතමු 300ක් ආවොත් අපි හිතමු 50කට තියෙන්න පුළුවන්. ඒතකොට තව 250කට නෑ. තියෙන්න පුළුවන් 50න් ඊළඟ 250ට බෝ වෙන්න තියෙන අවස්ථා සියල්ල වළක්වලාද තියෙන්නේ? ඔව් හැකිතාක් දුරට කියලා කියන්න ඕන අපි. දැන් මෙහෙමයි. ඔය හැම එකකින්ම බලන්නේ පුළුවන් තරම් අවම කරන්න. හැබැයි කිසිම දෙයකින් 100% මේ තියෙන අවදානම අඩු වෙන්නේ නැහැ. 100% අඩු කරන්න බෑ. දැන් රෝගයට ප්‍රතිකාර කරන උදාහරණේ වෛද්‍යවරුන්ට රෝගියා ළඟට ගියා කියලා 100% අර ආරක්ෂිත ඇඳුම් වලින් හම්බ වෙන්නේ නැහැ. ඒක දැනගෙන තමයි කරන්නේ. යම් කිසි ප්‍රතිශතයක් තියෙනවා අවදානමක් තියෙනවා. ඒක බිඳුවට ගේන්න. ඒ කියන්නේ දැන් නිරෝධායන කඳවුරට විස බීජ නැති වෙන කෙනෙකුට එතෙන්දී එන්නත් පුළුවන්. ඔව් දැන් එහෙම ඉඩකඩ තියෙනවානේ දැන් මෙහෙම එකක්. ඒතර නිරෝධායන කඳවුරට ගියාම කඳවුරට ඇත්තටම ඒක තැනදී ගොඩාක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. එන්න තැන රටේ ඉඳලා ප්ලේන් එකේම ඉඳලා ගුවන් යානේ ඉඳලා ඒ බස් එකේ යන්නේ ඒ එකට ආපු අය. එතන එකට හිටපු අයම තමයි ගෙනියන්නේ. ඒ විදිහට එතනදී කාණ්ඩගත කරනවා. ඒකට ලොකු පරිශ්‍රමයක් දරනවා එයාපෝට් එක ඇතුලේ. ලොකු වැඩසටහනක් තියෙන ඊ හැන්දෑවෙත් මම එයාපෝට් එකට ගියා බලන්න. ඒ ගියපු වෙලාවෙ ඇමතුමියත් එක්ක ගිහලා එතකොට අපි ආපහු අධ්‍යයනයක් කරා දැන් මේ කණ්ඩායම එනකොට කොහොමද එන්නේ කොතනදීද රැඳෙන්නේ කොහොමද කරන්නේ. එතකොට ඒ අය ආපු වෙලේ එතනින් බස්සන්නේත් අර කොහොම අර ඒ එන ඇඳුම් ඉවත් කරලා ඒවට ඒ අයට සම්පූර්ණ විස බීජ හරණයකට ලක් කරලා ගන්න. එතකොට ඇඟේ තියනවා නම් ඒ ටිකත් එතනදීම ඇඳුම්නුත් ඉවත් කරන්න ඕන. ඊට පස්සේ වෙනමම ඇඳුම් ඇඳලා තමයි අරගෙන එන්නේ. එතකොට අරගෙන ඇවිල්ලා එතකොට හැබැයි ඇඟ ඇතුලේ තිබුණොත් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. එතකොට ඒතර අරගෙන ගිහිලා බස් වලින් ගෙනහිලා නිරෝධායන මධ්‍යස්ථානවලදී කාණ්ඩගත කරනවා ඒ විදිහට. ඒ එකට හිටපු අය 10 දෙනෙක් විතර තමයි එක ඔව්. එතකොට ඒ අය අතරත් ඉඩ තියෙනවා. ඉඩ හදලා තමයි තියෙන්නේ. ඒ ඕනම කෙනෙකුට වෙන් වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ දන්නවනේ අඳුරන්න කියන අය එහෙම ජීවත් වෙනවා කියන එක එච්චර පහසු වෙන්නේ නැහැ. ඒක එච්චර පහසු වෙන්නේ නැහැ. එතකොට ඒ අය අතරේ යම්කිසි ප්‍රමාණයක් යන්න පුළුවන් ආශ්‍රය හේතුවෙන්. හැබැයි හරි අඩුයි. අපි දුටුවේ ඔක්කොම හරි අඩු. හුඟ දෙනා එහෙම තිබිච්ච අයගේ තමයි ඇඟ ඇතුලේ මෙහෙ ඇවිල්ලා දවස් 7 යනකොට හැදෙන්න පටන් ගත්තා. 4 5 ඒ විදිහට. ඒතර එහෙම නැතුව හැදුණු අයත් හිටියා. ඇතුලේ යම් කිසි විදියක එහෙම වෙච්ච දේවල් අවස්ථා තිබුණා. හැබැයි ඒවා හිතාම සුළු ප්‍රතිශතයක්. මොකද සෑහෙන වැඩපිළිවෙලක් මම ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන උගාක් ඔය නිරෝධායන මධ්‍යස්ථාන වලට උතුරු පැත්තේ තියෙන ඔක්කොටම වගේ මම හිතනවා යාපනයේ මඩකලපුව මුලතී කිරිනොච්චි වවුනිය ඔය ඔක්කොගෙම මම ගිහිල්ලා තියෙන හැම එකටම වගේ පලාලි හැම එකටම ගිහිල්ලා. ඒතර ඒවා ඉතින් විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් ඒ හමුදාවේ අය ඉතින් ඒ හැම කෙනෙකුටම පහසුකම් ඉතින් ටෙලිවිෂන් තියෙනවා වයිෆයි තියෙනවා වොෂින් මැෂින් තියලා තියෙනවා. එතකොට ඒ අවශ්‍ය කෑම බීම හොඳටම දෙනවා. එතකොට එහෙම ලොකු පරිශ්‍රමයක් රජය දරනවා. රජය වියදම් කරනවා. ඉතින් මේ ඔක්කොම ඉතින් නිකන් දෙන්නේ සති දෙකක් රැක බලා ගන්නවා පරීක්ෂණ ඖෂධ සේරම දේව. එතකොට ඉතින්
පොඩි ඉතින් මම හිතන්නේ ලෝකේ කොහොමවත් නැතුව ඇති මෙහෙම නිරෝධායන මධ්‍යස්ථාන මෙච්චර මෙච්චර නොබලේ මෙහෙම හම්බෙන කන්නයි බොන්නයි කොත්තමල්ලි දීලා ඔක්කොමත් දීලා ඉතින් එතකොට එහෙම කරන්න එතකොට ඒ රජේ විශාල වැඩ කොටසක් මෙතෙන්දි කරනවා අනිවාර්යයෙන්. මම ඒක නිසා යම් විදිහක පොඩි ළඟට එන ඒවා එකතු වෙන තැන් තියෙන්න පුළුවන්. ඉතින් ඒවට කවුරුවත් ආහාර ඔක්කොම ඒවා ඒ සෙක්ෂන් එකට ඕන කරන දේවල් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ තමන් පරිස්සමෙන් ඉන්නවනේ එතනත් බෝ වෙන්නේ නැහැ කියන එක. බෝ වෙන්නේ නැතුව ඉන්න. ඒ යොදවා ගන්න හමුදා කණ්ඩායම් පිටින් එන අය ඇතුළට යන්නේ නැහැ. එතකොට එතන තිබ්බනම් ඇතුළේ ඉන්න අය ඇතුළෙමයි. එයා යන්නෙත් නැහැ. ඒ දින 14ක් ඊට පස්සෙත් නිරෝධායන වෙලා තමයි ඊළඟට. ඒක නිසා කොහොමදවත් ඒ අය අතරේ අපි කාගවත් දැක්කේ නැහැ. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ළඟට මොකක් හරි වෙන හේතුවක් උඩ එහෙම ඇරෙන්න ඒක ඒ තරම් ක්‍රමවේදයකට කරනවා. ඉතින් ඒ වගේම මේ ස්ථානවල සේවය කරන හමුදා නිලධාරීන්ටත් කිසි කෙනෙකුට අපිට දකින්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඊටාමත් විධිමත්ව පිළිවෙලට ඒක කරනවා. ඊටාමත් විධිමත්ව පිළිවෙලට කරනවා. ඒක ලොකු පරිශ්‍රමයක් දරනවා. ඉතින් ඒකට අපේ වෛද්‍යවරු ගිහලා සාම්පල් කරගෙන ඒ අවශ්‍ය කරන දේවල් කරනවා. ඉතින් එහෙම ඒ කටයුතු සියල්ලම සිදු වෙනවා. වෙනදට වගේ නෙවෙයි දැන් මේ කාලය සෞඛ්‍ය අමාත්‍යාංශයට හරිම අභියෝගාත්මක කාලයක් වුණා. එකක් ගෝලීය වසංගතයකට අලුතෙන් අපිට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අතරේ වර්ෂාපතනයේ තියෙනවා ගම් වතුර නායයන් මේ තත්ත්වයට හමුවේ වසංගත රෝග නැවත හිස ඔසවනවා. එතකොට මී උණ සෙංගමාලය මේ වගේ දෙපාචනය මේ වගේ දේවල් වලට දැන් අපිට ලෑස්ති වෙන්න සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන් සෞඛ්‍ය අංශයට. දැන් කොහොමද ඉදිරියේදීත් ගම් වතුර තත්ත්වයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ තත්ත්වයට කොහොමද ඔබේ සූදානම? ඔව්. ඒ ගම් වතුරට තත්ත්වය සම්බන්ධයෙන්ුත් මොකද අපේ තියෙනනේ ආපදා කළමනාකරණ අංශයක් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අය COVID-19 එක කොහොමද ගම් වතුර තත්ත්වයකදී ඒක රාශී වුණොත් ඒ කටයුතු කරන්න ඕන කියන එක අපි විශේෂ මේ නිර්ණායකේ සම්බන්ධයෙන් මේ වන විට දැන් අපි මාසයකටත් උඩදී සම්බන්ධයෙන් සකස් කරලා සියලුම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විට දැනුවත් කරලා තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. එතකොට ඒකම ඩෙන්ගු වගේ රෝග තත්ත්වයන් දැන් වැඩි වීමේ අවදානමක් තියෙනවා වර්ෂාවත් එක්ක. ඒතර ඩෙන්ගු මර්ධන කටයුතු දැන් මේ වන විට ශක්තිමත් කරලා නැවත වරක් මොකද දැන් COVID-19 වලටනේ වැඩි කාලයක් යෙදුවේ. ඒතකොට ඒක නිසා දැන් මේ වන විට අනිත් බෝවන රෝග සම්බන්ධයෙන් කටයුතු නැවත ආරම්භ වීමක්ම නෙමෙයි ඇත්තම තව දුරටත් ශක්තිමත් කරමින් දැන් මේ වන විට කටයුතු කරනවා. ඒක ලොකු අභියෝගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොකද මහජන අවසානයේ සෞඛ්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට තමයි මේ සියලුම කාර්යභාරය කරන්න වෙන්නේ. ඒ නිසා මේ වන විට අය ඒ කටයුතු සියල්ලම හොඳින් කරගෙන යනවා ශාස්ත්‍රයේත්. ඔබතුමියට තියෙන අවබෝධයත් සහ දැනුමත් සහ ප්‍රායෝගිකව ගණනය කරන්න තියෙන හැකියාවත් එක්ක ලංකාවේ පාසල් කොයි වගේ කාලෙවෙද්දී අරගන්න පුළුවන් කියලා හිතනවද? ඉතින් ඔය දැන් ඔය අහන ප්‍රශ්න තමයි දෙනා ඉස්කෝලේ කවද්ද අපි ටියුෂන් පැත්තකින් කවද්ද පෙර පාසල් මොකද ඩේකේවා පෙර පාසල් වල අවශ්‍යතාවයක් වෙනවා මව්වරුන්ට රැකියාවට. එතන එහෙම ගැටලු වෙනවා. ඊළඟට දෙම විවාහ ගැන කිව්වනේ. එතකොට ඔය වගේ අර අත්‍යවශ්‍ය කොටසක් තමයි ඉතින් අධ්‍යාපනයේ අපි අත්‍යවශ්‍ය විශ්වවිද්‍යාල දැන් මේ එතකොට දැන් පාසල් ආරම්භ වීම ඔබ අහන ප්‍රශ්නෙට උත්තර දෙන පාසල් මෙහෙමයි පාසලුත් ක්‍රමවේදයකට අනුව. ඒ ක්‍රමවේදයකට අනුව අපිට ආරම්භ කරන්න අපි මේ වන විට නිර්ණායක සකස් කරලා තියෙනවා. ඉතින් ඒක පුළුවන් ඉහළ පන්ති. දැන් අපි දන්නනේ විභාග වලට පෙනී සිටින උසස් පෙළ වගේ. ඒතර ඒ පන්ති වල දරුවන්ට අවශ්‍ය එයාට පුළුවන් නේ සෞඛ්‍ය පුරුදු ගැන කතා කරොත් එයාට පැහැදිලිනේ. ඒ කණ්ඩායම පළමුවෙන් පාසලට ගෙනල්ලා ඒ අනුව අපි තත්ත්වය හොයලා බලලා ඊට පස්සේ සෙසු පන්තිත් ආරම්භ කරන්න. ඔය ඒතකොට එහෙම බලනකොට ඉතින් තව අපි බලමු ජූනි මාසෙත් කොහොම බලලා ඊට පස්සේ තමයි මේ මොනවාද ක්‍රීඩක ක්‍රීඩිකාවක්. මොකද මේ අය දැන් මාස සාමාන්‍යයෙන් ජාතික මට්ටමේ ඉහළ මට්ටමේ ක්‍රීඩකෙක් ක්‍රීඩිකාවක් මාස දෙකක් නිකන් හිටියොත් ආයේ හිටපු තත්ත්වයටපත් වෙන්න අවුරුදු දෙකක් විතර මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි තරඟ පැත්තකින් ඉඳමුකෝ පුහුණු වීම ආරම්භ කරන්න පුළුවන් කොයි වගේ පරිසරයක් තියෙනවද? මේ වන විට ආරම්භ කරලා තියෙනවා. කණ්ඩායම් තරඟ නැහැ. පුහුණු වීම ගැන මගෙන් ඒ අර සෞඛ්‍යාංශ මොකද ක්‍රීඩා සෞඛ්‍යාංශයේ විමසලා හිටියා. ඒතර ඒ පුහුණු වීම කටයුතු මොකද කීප දෙනෙක්නේ. ඒතර ඒ අය අතරේ සම්බන්ධතාවයන් තියාගන්නේ නැතුව ඒ කාර්යයන්හි නිරත වෙන්න දැන් මේ වන විට ඒ සම්බන්ධයෙන් අවසර දීලා තියෙනවා.
මොකද ඒක මම හිතන්නේ තාමත් වැදගත් වෙනවා ඉදිරි වැඩ කටයුතු සඳහා. තමයි ඉස්සෙල්ලා ප්‍රශ්න නැවත ඔව් යනවා. සමාවෙන්න. මේ දැන් ඇත්තරම කාර්යාලවලට වාර්තා කිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඇත්තටම දිවාසුරකුම් මධ්‍යස්ථාන කියන තැනදී ආයිත් අර හිර වෙනවා කිව්ව තත්ත්වෙට ප්‍රායෝගිකව මම පාව මුණ දීලා තිනවා. ඒක හින්දා මම මේ නැවතත් අහන්නේ. ඇත්තටම පාසල් පටන් ගන්න කලින් දිවාසුරකුම් මධ්‍යස්ථානවල යම් ක්‍රමවේදයක් ඇති කළා ඒක විතරක්වත් පටන් ගන්න ආරම්භ කරන්න හැකියාවක් නැද්ද අපිට? ඔව්. ඉතින් තාමම ඒ සම්බන්ධයෙන් දින වකවානු අපි සමාජගත කරේ නැහැ. නිර්ණායක මේ වන විදිහට සකස් කරලා තියෙනවා. ඒතර නිර්ණායක එලි දක්වනවා දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගෙන් අනුමැතිය අනුව ඉදිරියේදී ඒක ඉතා ඉක්මනින් නිකුත් වේවි. හැබැයි කොහොම වුණත් කුඩා දරුවන් අතර දැමීම කුඩා දරුවන්ට කියන සෞඛ්‍ය පුරුදු තරම් ලේසි වෙන්නේ ඔච්චර හුඟක් පුංචි ළමයින්ට ඩේ කෙයා ඉන්න පෙර පාසල් ඉන්න ළමයෙකුට කොහොමද දුරස්ථභාවය කතා කරන්නේ? එතකොට කිසි විටකත් මාස්ක් පැළඳීම අනුමත කරන්නේ නැහැ අවුරුදු 5ට අඩු දරුවන්ට. එතකොට ඒ වගේම ඉතින් අත්සේදීමක් වගේ දෙයක් ඇහැරුණුකොට වනි ක්‍රියාවලට නිරත වෙන එක ඊතරම් පහසු වෙන්නේ නැහැ. එක පැත්තකින් මෙහෙමයි. එක පැත්තකින් දරුවන්ට කරදරයක් කියන්නේ අපහසුතාවයට එහෙම නැත්නම් මේ රෝගය වැළඳෙන්න පුළුවන් ඒ බලා කියා ගන්න අයට රෝගී තිබුණා. ඒකයි ගෙදරින් ඔබ සහතික වුණත් ඒයි ඉතින් ඒක නිසා ඒකත් අපි තවමත් අපි දින ඒක සම්බන්ධයෙන් නිර්ණය කරේ නැහැ. මොකද ඒක බොහොම සමීපව කරන ළමයි වඩා ගන්නවා අතින් අල්ලනවා සෝදනවා කැම කවනවා. එතකොට දැන් මේ තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක සාමාන්‍ය ජනතාව හැටියට අපේ සුපුරුදු දිනචරියාවෙන් මිදලා අපි කොහොමද අලුත් රටට මුහුණ දෙන්නේ? ඔව්. ඉතින් මම හිතන්නේ දැන් අලුත් විදියට මූණ දෙමින් ඉන්නවා අපි හොඳට අනුගත වෙනවා. ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම. ගොඩක් හොඳයි ලංකාව. අපි හිතුවට වැඩිය. දැන් මමත් බලාපොරොත්තු නැහැ මේ නිර්ණායක හදනකොට කොහොමද මේ අයව මෙහෙම තියාගන්නේ කියන එක. ඒකට අපි මේ කරපු කතා වලින්ම සෑහෙන දුරට ජනතාව දැනුවත්. ඉතින් ඒකට ගොඩක් අය බොහොම හොඳින් කාර්යාල කරගෙන යනවා. හොමයක් කාර්යාල. තා හොඳින් කරගෙන යනවා මේ පෞද්ගලික රජයේ ආයතන. එතකොට ඒක ගැන මම හුඟක් සතුටු වෙනවා. මොකද ඒ කරපු කතාවලි ගොඩක් දේවල් තියෙනවා. කලාතුරකින් කෙනෙකුට සෙනඟ යවසන තැනකදී යම් කිසි විදිහේ වෙනසක් සිදු වුණා. ඒක නිසා ඇත්තම එකක් තමයි දැන් මේ தත්ත්වය අපි තව ටික දවසක් තව මාස දෙකක්වත් අපි දන්නවා ග්ලෝබලීය වසංගති තත්ත්වේ ඉවර වෙලා නැහැ. එතකොට අගෝස්තු මාසයේ විතර වෙනකොට අපි හිතාගෙන ඉන්නවා රටේ සෙසු දැන් ගුවන් යානා එතකොට විදේශිකයන් රටට පැමිණෙන එවැනි තත්ත්වයක් නිර්මාණය කරන්න අපි මේ වන විට පෙර සූදානමක පසු වෙනවා. එතකොට ඒ අගෝස්තු මාසයේ දීපමණ. එතකොට ඒ කාලය වෙනකොට මම හිතනවා තව මාස දෙකක් විතර යනකොට යම් කිසි මට්ටමකට අපි අනුගත වේවි. යම් කිසි මට්ටමකට 100ට දැන් 50ක් තියෙනවා නම් 75කට විතර අපි ඒවි. එතකොට ඒ නිසා මම හිතනවා මේ පුරුදු ටික සෞඛ්‍ය පුරුදු අපි මේ අපේ මේ කතා කරපු රෝගය වළක්වා ගැනීමේ ක්‍රම ටික අනුගමනය කරන්නම වෙනවා දිගටම. හොඳ සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම පවත්වාගෙන යනවා නම් අපිට මේ අභියෝගයක් නෙවෙයි නේද? ඔව් ඉතින් ඒක තමයි අත්‍තරම අපහු අපි අවසාන වශයෙන් අවධාරණය කරන්න හදන්නේ සෞඛ්‍ය පුරුදු ඇති කරගත්තට පස්සේ ඒක COVID-19 තිබුණත් නැතත් වෙන වසංගතයක් වෙන ප්‍රශ්නයක් අපට අනාගතයේදී ඇති වුණත් ඒ සඳහා වඩාත් හොඳින් මුහුණ දෙන්න හැකියාවක් ලැබේවි මම හිතන්නේ මේ සෞඛ්‍ය පුරුදු ටික ඇති කරගත්තට පස්සේ. ඒ නිසා අවසාන වශයෙන් පොඩි සාරාංශයක් විදිහට මෙන්න මේවා තමයි ඔබ දිනපතා කරන්න ඕනේ කියලා අර අත්සෝදනයක ඉඳලා ඒ ටික ආපහු මතක් කරලා දෙන්න. අත්හෝදනයක මතක් කරන්න ඕන. අත්හෝදනයක ශ්වසන ආසාදන වලට වැඩිය හොඳ වෙන්නේ ආන්ත්‍රිකව කියන්නේ දැන් පාචනය අතිසාරය බෝන සෙංගමාලේ ඒ වගේ උණසන්නිපාතේ මේ වගේ මේ රෝගවල වලකින් තමයි අත්සේදීම වඩාත් වැදගත් වෙන්නේ. එතකොට මම හිතනවා අපේ රටේ වැඩි දෙනෙකුට ශ්වසන ආසාදන වගේම අනිකුත් ආසාදන පාචනය හා සම්බන්ධ එවැනි يعني ආන්ත්‍රික පද්ධතියට ඇති වෙන්න පුළුවන් ආසාදනත් බිඳුවටම ගේන්න පුළුවන්. ඉතින් අත්සේදීම අත් දෙක පිරිසිදු කරගන්න එක උතාම වැදගත්. එතකොට සබන් දාලා අත් දෙක සෝද ගන්න. ඒක තමයි මම හැමතිස්සෙම කියන්නේ සැනිටයිස් එකකට වඩා. ඉතින් නමුත් සමහර වෙලාවල් තියෙනවානේ හැමතිස්සෙම අත සෝදන්න බැරි. එතකොට සැනිටයිස් එහෙම නැත්නම් අර අත්වල සේදුම්
විස බීජ නාශකයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්කොහොල් අඩංගු 70%ක් ඇල්කොහොල් අඩංගු එකක් තමයි හොඳයි කියන්නේ. ඔය එතකොට ඒක ග්ලිසරීන් එක්ක ඇල්කොහොල් විතරක්ම නෙමෙයි. එතකොට නැත්තම් අත් දෙක වියලි ස්වභාවයටපත් වෙනවා. එතකොට ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පස්සේදී අත් දෙක වියලි ස්වභාවයටපත් වෙනවා. ඊළඟට එකිනෙකා අතර දුරස්ථභාවය මීටරයක් වත් තියාගන්න. මීටරයට වැඩි තියාගන්න පුළුවන් නම් කමක් නැහැ. එතකොට ඒකෙන් තරහ වෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒක හොඳට කරගන්න පුළුවන් මම හිතන්නේ. ඊළඟට අපේ ආචාර ක්‍රම අපි ඒ දිගටම අපි දන්න ශ්‍රී ලාංකිකයෝ බොහොම ඉස්සරහින් ඉන්නේ. එහෙම බලනකොට රෝග වැළැක්වීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන් ඉන්න ජාතියක්. එතකොට ආයිබෝවන් කියන එක ඔය ගෙදර ආසාදනයක් තියෙනවා නම් අනිත් අය ගෙදරට ගෙන්න ගන්න එහෙමයි අපේ රටේ අය ඉස්සරින්දම්ම. එතකොට ඒවා මම හිතන්නේ ඒවා තවදුරටත් මම හිතන්නේ ශක්තිමත් වෙන්න ඕන. අනිත් එක තමයි ශ්වසන ආසාදනයක් තියෙනවා නම් මුවාවරණයක් පළඳින්න අන් අය අතරට යන්න එපා. ඊළඟට අපි ශ්වසන ආචාර ධර්මත් මතක් කරන්න ඕන. කැස්සක් කෙමුහුමක් යනකොට එක්ක හිස පහත් කරලා තමන්ගේ වැලමිටේ ඇතුල් පැත්තට කහින්න පුළුවන්. එහෙම නැත්නම් ටිෂු එකක් පාවිච්චි කරලා සෞඛ්‍ය ක්‍රමානුකූල ලෙස බැහැර කරන්න. මාස්ක් එකත් සෞඛ්‍ය ක්‍රමානුකූල ලෙස බැහැර කරන්න ඕන. තැන් වල දාන්න නැතුව හොඳට භාජනයකට වැහිච්ච පියනක් එක්ක එහෙම කරනොත් හොඳයි. ඒක විතර නැත්නම් ඒකත් අපිට ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට. ඔක්කොමලා මාස්ක් ඔක කොහොමද දැන් ඒක ඉවත් කරගන්න කියලා කසල ගොඩට වැඩියෙන් එකතු වෙයි. ඊට පස්සේ කානෝල ගිහලා වහිනකොට හිර වෙලා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හොඳයි අද දවසේ පළමු පැයේදී අපි තාම වැදගත් වෙන කාරණා රසක් කතා බහ කළා. මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය සහ මෙතනින් එහාට යන්න අපි කොයි විදිහට හැඩ ගැහෙන්න ඕන කියන එක ඉතා පැහැදිලිව සරලව එතුමිය අපට පහදා දුන්නා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පල්ලිවරණ මහත්මයා අපිත් එක්ක සම්පත්දායකව ලෙසින් අද මේ ඔබට තොරතුරු සම්ප්‍රේෂණය කරන්න මැදිරියට එකතුනේ. බොහොම ස්තුතියි. අතරම ඉතාම කාර්යබහුල අවස්ථාවක් කාලයක්. ඒ වුණත් හැම විටම මාධ්‍යත් එක්ක බොහොම සහයෝගයෙන් ගනුදෙනු කරන කෙනෙක් අය. මම ස්තුතියි අපි එක්ක සහභාගී වුණාට. අයිබෝවන්.